right මං ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. ගිය සතියේ අපි නතර වුණේ මේ ටෙස්ටිං කියන තැනට වෙනකන් කතා බහ කරලා එතකොට අපිට කෝඩින් කියන ටික ලියා ගන්න තියෙනවා තව නේද? ළමයි අපි designing the solution කියන එක ලියලා ඉවර කරාද පුතේ? විසඳුම සැලසුම් කිරීම කියන එක ලියලා ඉවර කරාද? ඔව් කවුරු හරි මට කන්ෆර්ම් කරන්න. විසඳුම සැලසුම් කිරීම කියන එක ලියලා ඉවර කරාද කියලා? alright. එහෙනම් designing the solution වල තියෙන ටික අපිට ඒ විදිහටම ලියා ගන්න වෙනවා. right? ඒක නිසා අපි ඒක ලියන්න පටන් ගමු. මේ total points ටිකම ලියා ගන්න වෙනවා designing the solution වලට. right? එතකොට ඒ කියන්නේ පද්ධතිය සැලසුම් කිරීම විසඳුම සැලසුම් කිරීම කියන එක යටතේ තියෙන මුළු content එකම ලියන්න ළමයි. ටක් ගාලා ලියා ගමු. අද අපි මේ පාඩම ඉවරයක් කරගමු නේද? පුළුවන් වෙයි ඉවර කරන්න. ඉවර වෙච්ච ගමන් ඉන්ඩිකේට් කරන්න ළමයි. මේක ඔයගොල්ලෝ ලියනකොට 1 2 කියන ඒ කියන්නේ පළවෙනි එක දැන් අපි ලිව්වනේ අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවෙනි එකේ විසඳුම සැලසුම් කිරීම. ඒ 1 2 දාලා ලියන්න ළමයි.
Excuse me, sir. ඔව් පුතේ. Sir, Windows PowerShell එකේ තියෙන වැදගත්කම මොකද්ද? Windows PowerShell කියන එක පාවිච්චි කරනවා Microsoft product එක command prompt එකෙන් නැතුව PowerShell එකෙන් interact වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට MS Teams කියලා මේ දවස්වල අපි පාවිච්චි කරන්නේ ඔය online education වලට. එතකොට PowerShell එකෙන් පුළුවන් MS Teams වල තියෙන admin part එක handle කරගන්න. ඒකත් CMD command line එකක් වගේම තමයි. හැබැයි ඊට වැඩිය එයා effective. මොකද ඒක Microsoft product වලටම support කරන විදිහට තමයි handle කරලා මේ හදලා තියෙන්නේ. Sir, Linux වල එහෙම sir Windows එකේම මේ කියන්නේ host Windows එක install කරන්න නැතුව එක විදිහට මේ යවන්න මේ වෙනම එකක් තියෙනවනේ on කරන්න. මට තේරුණේ. Linux වල sir Microsoft WSL2 කියලා එකක් තියෙනව නේද? Windows වල. ඔයා අහන්නේ Windows උත් තියාගෙන Linux උත් තියාගන්නද machine එකේ දෙකම තියාගන්න එක ගැනද? ඔව් sir දෙකම එකපාර run කරන්න. දෙකම එකපාර run කරන්න. එහෙනම් අර emulator එකක් වගේ එකක් ඕනේ පුතේ. ඒ කියන්නේ ඒක platform දෙකක්නේ. Windows කියන platform එකයි Linux කියන platform එකයි හරියට අර Windows උයි Android උයි වගේ තමයි. ඒගොල්ලෝ platform දෙකක්. ඒතර Windows run වෙන වෙලාවේ Linux එක වැඩ කරන්න ඕන නම් ඔයාට emulator එකක් අවශ්‍ය වෙනවා. emulator type එකක්. sir ඒකේ sir ඒගොල්ලෝ WSL කියලා එකක් දීලා තියෙනවානේ. ඒක මේ සිස්ටම් වලට ගිහලා sir ඒක Linux වලට on කරාම මේ ඒකේ setting වලින් එතකොට මේ shut down කරන්න නැතුව අර Linux එක app එකක් විදිහට ගත්තා ඒක. ඔව් ඒක තමයි. ඔව් Linux එක app එකක් විදිහට ගන්නවා කියලා කියන්නේ Linux වල ඔය emulator type එකක් තමයි ඔයා ඇදලා අරගන්නවා ඇත්තේ. ඒ කියන්නේ Windows උඩ run වෙන Linux app එකක් නේ ඔයාට හම්බෙන්නේ නේද? ඔව් sir. ඒක emulator type එකක් තමයි පුතේ කරලා ඇත්තේ. නැත්නම් සාමාන්‍යයෙන් OS එකක් උඩ OS එකක් run කරන්න දෙන්නේ නැහැ. ඔය emulator type software එකක් නැත්නම්. right? තිසංක සෑහෙනවා තව ප්‍රශ්නයක් අහලා තියෙනව නේද? ලැප් එකක් ස්පීඩ් කරන්න පුළුවන් RAM increase කරලා. ඊළඟට ඔයාට graphic card එකක් replace කරන්න පුළුවන් කමක් තියෙනවා නම්. එතකොට dump file delete කරාමත් speed වෙනවද? එහෙම ලොකු ස්පීඩ් එකක් වෙන්නේ නැහැ dump file delete කරාම කියලා. සාමාන්‍යයෙන් speed factors තියෙන්නේ කීපයක්. එකක් RAM එක, එකක් processor එක, අනිත් එක graphic card එක. ඊට පස්සේ ඔයාලට තව hard disk type එක change කරාම කියන්නේ IDE එකක් වෙනකොට SSD එකක් settle කරගන්න පුළුවන් නම් එතනොත් chance එකක් ගන්න පුළුවන්. හරි ඉවරයිද ළමයි? සර් අපි genuine sir Windows දාන්න නැතුනහම මේ firewall off කරන්නේ. එතකොට firewall එක on කරාම පුතේ firewall එක නිතරම බලනවා updates settle කරගන්න. right එතකොට ඔය අප්ඩේට් ඔයාට Windows genuine නැති මැෂින් එකක firewall නෙවෙයි ඉන්ටර්නෙට්ම ක්ලෝස් කරලා තියාගන්න එක තරමට හොඳයි. මොකද කොයිම හෝ වෙලාවක අපිට නොතේරෙන විදිහකට ඒගොල්ලෝ මැෂින් එක චෙක් කරගන්නවා. Windows 10 වල නම් ඒක සෑහෙන කරනවා. මොකද Windows 10 වල ලිමිට් කරන්න බැහැනේ. Windows 10 වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අපි තියෙන එක මොනවාද මීටර්ඩ් කනෙක්ෂන් කියලා කරොත් එයා වෙන එකක් එක්ක කනෙක්ට් වෙච්ච ගමන් ටක් ගාලා ඒකෙන් සර්ච් කරනවා කොහොමද වෙන්නේ කියලා. එතකොට සර් firewall එකේ මූලික අරමුණ ඉන්ටර්නෙට් එකෙන් එන වෛරස් රෝගීව නවත්තන එක නෙමෙයිද? firewall එක අයිති වෙන්නේ networking පැත්තට පුතේ. virus guard එක තමයි viruses වලින් protect කරගන්නේ. firewall එක අයිති වෙන්නේ network connection එකක් එක්ක යනකොට වාට. එතකොට සර් firewall එකෙන් අපි IP address එක hide කරනවද? firewall එකකින් IP addresses hide කරන්න firewall proxy එකකට පුළුවන් ඒ වැඩේ කරන්න. firewall එකට IP address hide කරනවා කියලා එකක් කරන්න ටිකක් අමාරුයි. firewall settings වල එහෙම option එකක් තියෙනවද කියලා මට එහෙම ලොකුවට meter නැහැ. proxy එකකට ඒ වැඩේ කරන්න පුළුවන් පැහැදිලිවම. IP address hide කරන එක.
රයිට් කීප දෙනෙක් ඉවර වෙලා තියෙනවා කවින්දු කියලා තියෙනවා තාම ලියනවා කියලා තිසංක ඔයාට ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ගෙනියන්න වෙනවා පුතේ. ඒ කියන්නේ අපිටම අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් ලැප් එක ගලවලා ඒක ටිකක් රිස්කි. ඩෙස්ක්ටොප් එකක් ගලවලා වැඩ දානවා වගේ නෙවෙයි ලැප් එකක් ගලවලා සෙටල් කරගන්නවා කියන එක. සමහර ලැප්ස් තියෙනවා සීල් ටයිප් තියෙන ඒවා අර ප්‍රයි ටූල් එකක් දාලා ඕපන් කරගන්න ඕනේ. ඒ වගේ ලැප් එකක් එක වැඩ කරනකොට සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ඒ කියන්නේ වැඩේ දන්න වුණාට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් එක කරන එක තමයි හොඳම. සර් ඔබද සර් මැෂින් එක සර් මේ ග්‍රැෆික් කාඩ් අප්ඩේට් කරාම වීඩියෝ ෆොටෝ ප්‍රිවිව් පේන්නේ නැති වෙන්නේ ඇයි? සමහර වෙලාවට. පේන්නේ නැති වෙන්නේ. ඔව් සර්. ඒතකොට දැන් Windows ෆොටෝ view එකෙන් ඔන් කරනවනේ ඒකේ බැජ් එක විතරයි තියෙන්නේ. ඔව් මගෙත් ඔය මේක ප්‍රශ්න තියෙනවා. මට හිතෙන විදිහට මට තමයි ඒකට ස්පෙસિෆික් උත්තරයක් හොයාගන්න විදිහක් නැහැ. සමහර වෙලාවට මොනිටර් සපෝට්ස් නැති වෙලා යනවා. සමහර වෙලාවට ඇප්ලිකේෂන් සපෝට් නැති වෙලා යනවා. මටත් ඒක ලොකුවටම ඇයි කියලා උත්තරයක් සෙටල් කරගන්න අමාරුයි. ඊට පස්සේ ඒක ක්ලික් කරාම මේ ෆොටෝ එක ඕපන් වෙනවා. ෆොටෝ එක ඕපන් වෙනවානේ. ඔව්. එහෙම ගැටලු මටත් ඇවිල්ලා තියෙනවා. මට ඒක ලොකුට හොයන්න වෙලා නැහැ. මොනිටර් එක සපෝට් කරන්නේ නැහැ කියලා හිතන්න තමයි උඩට කියලාට ඇප් එක වෙන්න පුළුවන්. හොයලා බලන්න නෝකද? මටත් ඒ කියන්නේ ලොකුවට අයිඩියා එකක් නැහැ මොකද්ද වෙන්නේ කියලා. තිසංක අපිට පුතේ හાર્ඩ්වෙයාර් අප්ග්‍රේඩ්ස් සොෆ්ට්වෙයාර්ස් මගින් කරන්න බෑ පුතේ. ඔයා RAM එක ඉන්ක්‍රීස් කරනවා නම් RAM එකක් ෆිසිකලි කනෙක්ට් කරන්න ඕනනේ. ඒතකොට ටෙක්නීෂියන් කෙනෙක්ට කියලා තමයි කියන්නේ ටෙක්නීෂියන් කියන්නේ ලැප් එක ගලවලා ඒක ගැන වැඩ කරන්න දන්න කෙනෙකුට කියලා වැඩේ කරගන්න එක තමයි කරන්න ඕනේ. හරි අපි කෝඩින් සොලියුෂන් කියන පැත්තට යමු. කෝඩින් ඇන්ඩ් සොලියුෂන් වල මෙන්න මේ පළවෙනි වාක්‍යයයි තුන්වෙනි අන්තිම වාක්‍යයයි ලියා ගන්න මැදේක ඕනේ නැහැ. සිංහලයේත් එහෙමයි. තිසංක ලැප් එකකට 8GB එකක් සාමාන්‍යයෙන් මට මතක විදිහට 10ක් ඔව් 10000ක් 12000ක් විතර වගේ වෙයි පුතේ. මේ ඒක ලැප් එක නිසා. සර් නෝමල් මේ PC වලටත් Kingston 11000ක් විතර එනවා සර් දැන්. එහෙමනම් උඩ ගිහිල්ලා ඇති. මම හැබැයි ලැප් එකට මම හැබැයි දැනට මාස 6කට 7කට කලින් මේ අප්ග්‍රේඩ් කරේ. එහෙම කරනකොට නම් මට 10ක් හෝ 12කට වැඩේ කරගන්න පුළුවන් වුණා. දැන් ස්ටොක් නැහැ කියලා සර් ගණන් වැඩි කිව්වා. එහෙම ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ස්ටොක් නැති අවුල් තියෙනවා දැන්. සර් එතකොට සර් Kingston brand එකේ සෝ මේ hardware ඒ හොඳයිද? Kingston සාමාන්‍යයෙන් හොඳයි කියලා කියනවා නේද? Kingston ඒ කියන්නේ pen drive ඒකේ hardwares ගොඩක් තියෙනවා. Kingston brand එක සාමාන්‍යයෙන් දන්න brand එකක්. හැබැයි දැන් අර හැම brand එකකම duplicates තියෙනවා. ඒක නිසා original එකද කියන එක ඒක අර පළපුරුදු කෙනාට තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට සමහර ලාවට බර ප්‍රොඩක්ට් එක තියෙන විදිහ ඒකේ ෆිනිෂින් ඔය කියන ඔක්කොම වගේ බලපානවා.
සහ සාමාන්‍යයෙන් වොරන්ටි එක හොඳ සාධකයක් ඒක අඳුනගන්න. ඒ කියන්නේ මිල වැඩි වොරන්ටි එක වැඩි වෙනවා, මිලත් වැඩි වෙනවා. රයිට් වොරන්ටි එක වැඩි වෙනවා, මිල වැඩි වෙනවා පැහැදිලිවම. ඒ කියන්නේ අනිවාර්යෙන් හાર્ඩ්වෙයාර් එක හොඳයි කියන එක. සර් කින්ස්ටන් එකේ සර් සමහරවිට ලයිෆ් ටයිම් වොරන්ටි දෙන ඒවාත් තියෙනවා නේද සර්? ඔව්. ලයිෆ් ටයිම් වොරන්ටි කියලා කියන්නේ ෂුවර්. අය අහන්න දෙයක් නැහැ. දිනුක යූස් ග්‍රැෆික් කාඩ් එකක් ගන්න එක නම් මම එච්චර ඇඩ්වයිස් කරන දෙයක් නෙවෙයි. මොකද ඒක අපිට කොච්චර දුරට පාවිච්චි කරලාද කියලා හිතා ගන්න අමාරුයිනේ. يعني ඕකේ තියෙන්නේ ප්‍රොසෙසර් එකක්නේ, GPU එකනේ. ඒතර GPU එකේ කොච්චර වැඩ කරලාද, ඒ කියන්නේ ඕනම කම්පෝනන්ට් එකක් රත් වෙනකොට ගෙවෙන්න ගන්නවා. එතකොට ඒක කොච්චර ගෙවිලාද කියලා අපිට හරියටම අදහසක් ගන්න බෑ. නේද? අපිට ටයර් එකක් වගේ එකක් නම් දැකලා කියන්න පුළුවන් කොච්චර ගෙවිලාද කියලා. ඒ වගේ ප්‍රොසෙසර් එකක් අපිට එහෙම කියන්න බෑ. එතකොට විශේෂයෙන් ඔය හાર્ඩ්වෙයාර් පාර්ට් දැන් RAM එකක් වගේ හાર્ඩ්වෙයාර් එකක් යූස් එකක් ගන්න එක ලොකුම ගැටලුවක් නෙවෙයි. මොකද අපි ඒකට වියදම් කරන මුදල ටිකක් සාපේක්ෂව අඩුයි. හැබැයි යූස් ග්‍රැෆික් කාඩ් එකකටත් අපිට අඩු මුදලකට ගන්න පුළුවන්. නමුත් ඒක කොච්චර දුරට ඔයාට ඕකේ වෙයිද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. හරි කෝඩින් ඉවරද? කෝඩින් ඉවර කට්ටිය ටෙස්ටිං ඇන්ඩ් ඩීබගින් කියන පැත්තට යන්න. ඒකේ මෙන්න මේ පළවෙනි ඡේදේ ලියා ගන්න. සර් ඩීබගින් කියන්නේ සර් මේ එරර් ෆික්ස් කරනවා වගේ එකක්ද? ෆික්ස් කරනවා කියන එක තමයි. ඔව්. අපි එරර්ස් වලට කියනවා බග් එකක් කියලා. එරර් එකකට අපි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් වලදී කතා කරන්නේ බග් එකක් කියලා. අපි ඊට පස්සේ ඩීබග් කරනවා කියලා කියන්නේ බග්ස් ෆික්ස් කරන එකට. ඒතර බග් ෆික්සින් කියලා කියනවා, ඩීබගින් කියලා කියනවා, එරර් කන්ට්‍රෝලින්, එරර් හැන්ඩ්ලින් කියලා කියනවා. රයිට් ඔය වගේ ගොඩක් වෙනවා. කොමන් ටර්ම් එක තමයි ඩීබග් කියන එක. සර් එතකොට සර් Windows මේ ඒ වගේ තව software වල මේ version එක අලුත් update එකක් එනවා කියන්නේ bug fix කරලා එහෙම දෙන්නේ. ඔව්. ඒ හැම එකකම මෙහෙමයි. bugs තිබුණොත් fix කරනවා, නැත්නම් improve කරනවා ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් products එළියට දාන්නේ නැහැ bugs එක්ක. විශේෂයෙන් ඔය බොහොම ප්‍රසිද්ධ products. පරිේශන මට්ටමේ තියෙන ඒවා bugs එක්ක එළියට එන්න පුළුවන්. ගොඩක් වෙලාවට එන්නේ කියන්නේ ground level එකේ හරිය කියන්නේ අපි හිතමු software එකට calculator එකක් කියලා හිතන්නකෝ. calculator එක initially දෙනකොට එකතු කරන අඩු කරන එක හරියටම සිද්ධ වෙන්න දෙනවා. ඊට පස්සේ update එකකදී වැඩි කිරීම ගුණ කිරීම එකතු කරලා improve කරනවා. ඒක තමයි කරන්නේ. right. ඒතර ඔය Android වල bug fixing ගොඩාක් වෙලාවට app සම්බන්ධයෙන් වෙනවා. මොකද Android කියලා කියන්නේ free platform එකක් නේ. ඒක නිසා ගොඩාක් වෙලාවට Android allow කරනවා මේ bugs තියෙන program එකකට උනත් හොඳ components තියෙනවා නම් launch කරන්න. එතකොට සමහරලාට bugs තියෙන ඒවා development cycle එකෙන් cycle එකට improve වෙවි එනවා.
right මම ස්ක්‍රීන් එක පොඩ පොඩ උඩට ගන්නවා. ඔගොල්ලෝ පොතේ ඉඩ තියාගන්න ඩයග්‍රෑම් එක අඳින්න. මේ unit testing, integration testing, system testing, acceptance testing කියන එක ඇඳගන්න ඉඩ තියාගන්න. right ඊට පස්සේ අර ටෙස්ටින් වර්ග 4 ගැන ඒගොල්ලෝ කරලා තියෙන විස්තර කිරීම විතරක් ලියා ගන්න. උදාහරණේ විශේෂයෙන් උමනා වෙන්නේ නැහැ. සර් හොලෝග්‍රෑම් කම්පියුටර්ස් තාම මේ නැද්ද? holograms projection එකක් නේ පුතේ කරන්නේ. project කරන ඒවා නම් තියෙනවා. සෑහෙන ගණන්. කම්පියුටර් එකක් කියලා එහෙම තාම settle ඒ කියන්නේ සර් මේ මොනිටර්ස් වගේ නෑ මොනිටර් හොලෝග්‍රෑම් කියන concept එකෙන් දෙන්න අමාරුයි පුතේ නේද? මොනිටර් එක කිව්වම දැන් හොලෝග්‍රෑම් එක කියලා කියන්නේ මේ light particles එක ළඟ තියලා පින්තූරයක් නිර්මාණය කිරීමනේ. එතකොට මොනිටර් කියන concept එකෙන් එළියට යනවා හොලෝග්‍රෑම් කියන තැනට ආපු ගමන්. හොලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ අපි අර දැන් අර ඔගොල්ලෝ දැක්කේ නෑ හොලෝග්‍රෑම් එක නේද? ඔයගලන්ට සර් මම DIY කියලා මොනිටර්ස් මේකක් තියෙනවද concept එක? ඔව් DIY කියලා කියන්නේ do it your own කියන එක. කියන්නේ ඔයා විසින් කරන්න කියන එක DIY එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට කරගන්න පුළුවන් දෙයක් තමයි DIY කියලා කියන්නේ. do it your own කියන එක තියෙන. කියන්නේ ඔයා විසින් කරගන්න. right. ඒතර ඔයා සාමාන්‍යයෙන් හෙව්වොත් DIY සම්බන්ධයෙන් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හෙව්වොත් පිහියක් DIY කරන්නේ කොහොමද කියලා. ඒතර ගෙදරදී ඔයාට පිහියක් හදාගන්න පුළුවන් වෙන විදිහ. right ඒ වගේ. පැන්සලක් DIY කරන්නේ කොහොමද කියලා. ඔය ස්ටයිලස් ඔය අපි ටච් ස්ක්‍රීන් එකේ ලියන පෑන් තියෙන්නේ. අන්නේ පෑන් DIY කරන විදිය තියෙනවා. මට ඊයේ පෙරේද මට උවමනා වුණා එහෙම එකක් හොයලා බලන්න. එහෙම තියෙනවා. හැබැයි බොරුත් තියෙනවා හොඳේ. ඒක නිසා සමහර කට්ටිය එන අලාබත් කරගන්නවා එහෙම කරගන්න කියලා. සර් දැන් විනිවිද වෙන සර් වීදුරුවකට යටින් මේ සර්කිට් එකක් ගහලා හදන්න බෑද විනිවිද වෙන මොනිටර් එක? පුළුවන් හදන්න. හැබැයි මෙහෙම ගැටලුවක් එන්න පුළුවන්. ඕකේ LED LCD වල තියෙන අර concept එකක් තියෙනවනේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඩිස්ප්ලේ එක මැනේජ් කරගන්න විදිහක්. ඒකට ගැටලු වෙන්න පුළුවන්. මොකද ආලෝකය පිටිපස්සෙන් එනවා කියලා කියන්නේ ආලෝකය එන විදිහෙන් වළක්ව ගන්න ක්‍රමයක් තියෙනවා නම් මැනේජ් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට. දැන් ওই watchers තියෙන්නේ. watchers වල අපිට තියෙනවනේ LED ස්ක්‍රීන් එක තියෙන watch එක ඇතුළේ පේනේම තියෙනවා. ඒතර ස්ක්‍රීන් එක උඩට පොඩි ප්‍රොජෙක්ෂන් එකක් කරන්නේ. දැන් මොනිටර් එකක ඒ තරමටම දෙයක් කරන්න තරම් හැකියාවක් තියෙනවද කියලා මට ෂුවර් නෑ. නමුත් ඉතින් try කරලා බැලුවොත් කරන්න බැරි කමක් නෑ. තව ටිකක් ඉස්සරහට යද්දි මේ මොනිටර්ස් දෙයි නේද? අනිවාර්යෙන් එයි. තව ටිකක් ඉස්සරහට යනකොට මොනිටර් කියන concept එක නැති වෙලා අනිවාර්යෙන් ප්‍රොජෙක්ෂන් කියන පැත්තට යයි. සහ ගොඩක් මොබයිල් ඩිවයිසස් වලට හුරු වෙන නිසා මොනිටර්ස් කියන්නේ දැන් පොඩ්ඩක් අභාවයට යන තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ මොනිටර් කියලා දැන් ඉස්සරහට කතා කරන concept එක කියන්නේ මේ සර් අයි ග්ලාස් හදලා තින්නේ ඒකටද Apple වලින්? ඔව් අයි ග්ලාස් එක තියෙන කණ්ණාඩියනේ. දැන් ඔය HoloLens එක ඔයගලන්ට මම HoloLens එකක් පෙන්වුවේ නැද්ද? වීඩියෝ එක පෙන්වුවේ නැද්ද? නෑ සර්. නෑ සර්. නෑ.
මම ටයිම් එකක් හම්බුනොත් පෙන්නන්න. නැත්නම් ලින්ක්ස් ටික එවන්න. හරි අපි යුනිට් ටෙස්ටිං පැත්තට යමු. මෙතන පින්තූරය අඳින්න ඉඳ තියාගන්න ළමයි. මේකේ මේ එක්ස්ප්ලනේෂන් එක විතරයි. රයිට් ටක් ගාලා ලියා ගන්න. acceptance testing එකට අදාළව ඒ අදාළ ටික ලියා ගන්න right. සර් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දාලා සම්පූර්ණයෙන්ම වොයිස් කන්ට්‍රෝලින් වෙන මැෂින් තියෙනවද? රොබෝට්ස් කියලා කියන්නේ එහෙම concept එකක් තමයි. එතකොට ඒක අපි අර traditionally අපි දකින කම්පියුටර් එක නෙවෙයි. එහෙම change කරන්න පුළුවන්. දැන් අපි Iron Man එකේ දකින තරම් AI දියුණු වෙලා නැහැ. right? ඒක fiction එකක් තමයි. ප්‍රබන්ධ type එකක් තියෙන්නේ. හැබැයි යම් යම් පැති ඒනොට සර් අනාගතයේදී ඒ වගේ අප්ඩේට් වෙන්න පුළුවන් නේ කම්පියුටර් සිස්ටම්ස්. අනිවාර්යෙන් එන්න පුළුවන්. අනිවාර්යෙන් එයි අහන්න දෙයක් නැහැ. තාම ඒ දැනට AI ඇවිල්ලා නැහැ. AI ඇවිල්ලා නැහැ. හැබැයි සෑහෙන ප්‍රමාණයක් වැඩ තියෙනවා. ඔයගොල්ලෝ AI doll දැකලා තියෙනව නේද? අර මේ මොකක්ද යාගේ නම සොෆියා නෑ සර්. සරස නයිට් රයිඩර් සීසන් එකේ සර් තියෙන්නේ මේ කිට් කියලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ වගේ ගන්න. ඒ වගේ එකක් නේ. ඒක සෑහෙන කාලයකට කලින් ඉන්ට්‍රොඩියුස් වෙච්ච AI එකක් නේ. AI concept එකක්. දැන් සොෆියා කියලා කියන්නේ රියල් වර්ල්ඩ් මේ අපිට අද දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ සර් ඒ concept එක ගොඩක් කාලෙක ඉඳන් දෙන්නේ. ඔව්. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක කම්පියුටර් එක ගොඩ නගපු කාලේ ඉඳලම මිනිස්සුන්ගේ ඔළුවේ තිබ්බ එකක්. ඒ කියන්නේ මැෂින් එකක් හදන්න මිනිස්සුන්ගේ වැඩ ලේසි කරගන්න. ඒගොල්ලෝ ඒක හිතන පළවෙනිම දවසෙත් ඒගොල්ලෝ හිතන්න ගන්නේ අපි වගේ මැෂින් එකක් හදන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක අර එකපාරට පත්තු කරන්න බෑනේ. ස්ටෙප් බයි ස්ටෙප් එන එකක් තියෙන. ඒතර ආටිෆිෂල් බුද්ධියක් නිර්මාණය කරනවා කියන එක තාම හිතන්න සෑහෙන අමාරු දෙයක්. ඒ කියන්නේ අපි හිතන විදිහට හිතලා වැඩ කරන දෙයක් නිර්මාණය කරන්න තමයි ඒගොල්ලෝ try කරන්නේ. හැබැයි ඒවයි යම් හොඳ තැන් වලට ඇවිල්ලා තියෙනවා අපි දැන්. කියන්නේ අපිට දැන් මිනිස්සෙක් කතා කරනකොට හඬක් අඳුන ගන්න පුළුවන් වගේ කම්පියුටර් එකට අපේ හඬ අඳුන ගන්න පුළුවන්. ඒකට voice recognition කියලා කියන්නේ. voice එකක් recognize කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒක අපි ඒක තේරුම් ගන්නේ මොලෙන්. ඔයාගේ පිටිපස්සේ ඉඳලා යාළුවෝ දෙන්නෙක් කතා කරොත් කවුද කියලා අඳුන ගන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒතර අන්න ඒ වගේ තැන් වලට ඇවිල්ලා තියෙන්නේ. නමුත් තාම සම්පූර්ණයෙන්ම ඉන්ටෙලිජන්ස් කියන එක ඉන්ටග්‍රේට් කරලා නැහැ. තාමත් ඇත්තටම අපි අපේ මොලයක් එක්ක කම්පියුටර් එකේ AI සංසන්දනය කරොත් 102ක් 3ක්වත් නැහැ. සර් එතකොට අර ඇන්ටි වෙක්ටර් කියලා ඉන්නේ එයාගෙත් එහෙම නැද්ද? ඇන්ටි වෙක්ටර් කියන කෙනා ගැන මට එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. මම හොයලා බලන්න පොඩ්ඩක්. ඇන්ටි වෙක්ටර් කියන්නේ නෑ මට අහලා නෑ. මම අහලා නෑ නම ඇත්තටම. ඇප් එකකින් පාවිච්චි කරන්නේ. මොකද? ඇප් එකකින් කන්ට්‍රෝල් කරන්නේ. ඇප් එකකින් කන්ට්‍රෝල් කරන්නේ.
ඒ කියන්නේ ෆිසිකල් රොබෝට් කෙනෙක්ද නැත්නම් කම්පියුටර් ඇප් එකක්ද ඒක? ඒක ඇප් එක මේ ඇප් එකෙන් තමයි කම්පියුටර් මේ කන්ට්‍රෝල් කරන්නේ. ඔව් දැන් IoT වලින් සෑහෙන දේවල් කරලා තියෙනවා. අර මම ඊයේ සතියේ දැක්කා. කියන්නේ බල්ලෙක් විදිහට බල්ලෙක් කියලා කියන්නේ අර සාමාන්‍ය සූරතල් බල්ලෙක් නෙමෙයි. එයාට පුළුවන් පෙට්ටි වලින් පැනගෙන ගිහිල්ලා යන්නේ. කියන්නේ ඒ තරමට දියුණු ගියා. කියන්නේ වැටුනම නැගිටින්න පුළුවන්. වැටුනොත් එයාට අර මිනිස්සෙක් නැගිටින විදිහට ටැංකි වෙක්ටටත් පුළුවන් මේ පහලට වැටෙනවා ඒවා එන්න අඳුර ගන්න. ඇප්පෙන් නැතුව යන්න. ඔව් ඒව කරන්න පුළුවන්. අපි දැන් ওই A level වලට අපි IoT ගැන ඉගෙන ගන්නකොට ඕවා ගැන පොඩියට කතා බහ කරනවා. කොහොමද සෙන්සර් එකකින් ඉස්සරහා බාධාවක් තියෙනවද කියලා අඳුනගන්නේ. ඒව සාමාන්‍යයෙන් දැන් කරන්න පුළුවන් දේවල්. acceptance testing එකේ තියෙන එකත් සම්පූර්ණයෙන් ලියා ගන්න. right ඊළඟට අපි ටක් ගාලා deployment ගැන කතා කරමු. ඉවරයිද ළමයි? නියමිත Java ඉගෙන ගත්තොත් ජොබ් එකක් ෂුවර්ද කියලා අපිට කියන්න බෑ. අපිට software industry එකේ තියෙන technologies කාලෙන් කාලට වෙනස් වෙනවා. හැබැයි ඔයා Java ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔයා තවත් ගොඩක් programs වල basic එක ඉගෙන ගන්නවා කියන එක. right? ඒක නිසා Java කියන්නේ ඉගෙන ගන්න හොඳ language එකක්. right? ඔය C# ඉගෙන ගන්නවා වගේ ඒ දෙන්න තමයි C#, Java ඊළඟට iOS වලට අදාළව තියෙන developments, Android development ඒව job market තියෙන ඒවා. Chanox එකේ තියෙනවා දැන් vector ගැන. මම පොඩ්ඩක් බලන්න. නියමිත ඔක්ස්ෆර්ඩ් කියලා ඔයා අදහස් කරේ ලැන්ග්වේජ් එකක්ද? ද නැත්නම් යුනිවර්සිටි එක ගැනද? software industry එක තාම competitive නෑ යෂාන්. right? software industry එකේ තාම ලංකාවේ තියෙන්නේ හිඩසක්. ඒ කියන්නේ උවමනා ප්‍රමාණයට graduatesලා නැහැ, උපාධිධාරීන් නැහැ software industry එකට ගන්න. සෙනිතු අලුතෙන් එන ඒවා නම් ගොඩක් තියෙනවා. ඔය SharePoint කියන එක තමයි දැන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. sharewire කියලා එකක් පාවිච්චි කරනවා. දැන් ගොඩක් වෙලාවට development වෙන්නේ ඒකෙන්. ඒවා දැන් ඇත්තටම දැන් මේ අපි ඉගෙන ගන්න Pascal වගේ නෙවෙයි දැන් තියෙන ගොඩක් මේ programming languages. ඒක ගොඩක් වෙලාවට program එක දේවල් ටික පුළුවන් තරම් ලේසි කරලා software engineering side එකට වැඩිපුර help එකක් දෙන්න තමයි හදලා තියෙන්නේ. යශාන් software design කරන කියලා ඔයා අහන්නේ setup එක design කරගන්න එකද? right. ඒ අතරතුරේ අපි ලියලා ඉවරද? තාම ලියන අය ඉන්නවද?
ඉවරයිද අපිට යන්න පුළුවන් ද ඉස්සරහට? right හරි අපි එහෙනම් deployment කියන පැත්ත ගැන චුට්ටක් කතා කරලා ඉමු. කට්ටිය සෑහෙන ප්‍රශ්න අහලා තියෙනවා. කියන්නේ පාඩමට දාලා නෙවෙයි software field එකට අදාළව මම උත්තර දෙන්නම් එකින් එක මම දන්න විදිහට right. අපි ඊට කලින් මේ deployment ගැන කතා කරලා ඉමු. මොකද deployment අපිට ඉගෙනගෙන අද වැඩේ ඉවරයක් කරන්න ඕනේ අපි මේ. right. හරි දැන් අපි මේ වෙනකම් පොඩ්ඩක් කතා බහ කරපු දේවල් ටික ගැන හිතන්නකෝ. මොනවද මේ වෙනකම් අපි කතා බහ කරේ? අපි කතා කරා කොහොමද software එකක් එහෙම නැත්නම් system එකක් හදන්න පටන් ගන්නකොට මොනවා ගැනද consider කරන්න ඕනේ කියන එක. නේද? මුලින්ම කිව්වා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් ටික හඳුනා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ සැලසුම් කරන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ සැලසුම කෝඩ් කරන්න ඕනේ කියලා කිව්වා. කෝඩ් කරපු එක අපි ටෙස්ට් කරන්න ඕනේ කියලා කිව්වා. නේද? ටෙස්ට් කරන ක්‍රම හතරක් ගැනත් අපි ගිය සතියේ කතා බහ වුණා. දැන් ඊළඟට තියෙන්නේ අපේ කියන්නේ අන්තිම ටෙස්ටින් එක කරාම මේ acceptance testing කියන එක පාස් වුණාම acceptance testing එක කරන්නේ මම කිව්වා client එක්ක. ඒ කියන්නේ ඔයගලන්ට වැඩේ බාර දීපු එක්කෙනත් එක්ක. right? ඒ කියන්නේ සරලව acceptance testing එක සිද්ධ කරන්න බාර දෙන්නේ වැඩේ බාර දීපු කෙනාට. ඒකට ඒ කෙනා software එක අරගෙන නැත්නම් system එක අරගෙන try check කරලා බලලා එයාට තේරෙන ප්‍රමාණයෙන් ඒක එයාට satisfy නම් එයා කියනවා right මේකට මම කැමතියි හොඳට වැඩේ වෙලා තියෙනවා එහෙමනම් ඇවිල්ලා මගේ ආයතනයට නැත්නම් මට අවශ්‍ය තැනට මෙයාව install කරලා දෙන්න deploy කරලා දෙන්න කියලා. එතකොට දැන් software එකක් කියලා කියන්නේ අපිට නිකන් pen drive එකක දාගෙන ඇවිල්ලා දාලා computer එකට install කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්. system එකක් කියලා කියන්නේ software එකක්ම පමණක් නෙවෙයි. software එක කියලා කියන්නේ system එකේ එක කොටසක්. දැන් උදාහරණයක් විදිහට අපි CCTV system එකක් නේද? advanced CCTV system එකක් කියලා හිතන්නකෝ. එතකොට CCTV system එකේ තියෙන software part එක කියලා කියන්නේ එක component එකයි. ඒකේ තියෙනවා cameras high කරගන්න ක්‍රමයක්, ඒවැ angles check කරගන්න ක්‍රමයක්, ඊළඟට deploy කරායින් පස්සේ fix කරායින් පස්සේ ආව නැවත test කරලා බලන්න ඕනේ මොන විදිහටද මේක වැඩ කරන්නේ. controllings හරියට වෙනවද? ඊළඟට ඒකට අදාළව වෙනම ලොකු ආයතනයක් වුණොත් ඒගොල්ලන්ට control room එකක් තියෙනවා වෙනවා. ඒ control room එකට හැම camera එකෙම feed එක sync වෙනවද? right අවශ්‍ය විදිහට cameras monitor කරන්න පුළුවන්ද? ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒගොල්ලන්ට කියන්නේ deploy කරනවා කියන කටයුත්ත ඇතුලේ ගෙනියන්න. right ඒක නිසා ඔයගොල්ලෝ නිකන් සරල අදහසක් ගන්න එපා මේක ගෙනල්ලා කම්පියුටර් එකට install කරන එක තමයි මේ deploy කරනවා කියන්නේ කියලා. deploy කිරීම ඊට වැඩිය බරපතල දෙයක්. right එතකොට system එක ඕකේ වුණාම අපිට මේ system එක ගෙනල්ලා මේ මොකක් හරි organization එකකට deploy කරන ක්‍රම හතරක් ගැන කතා කරලා තියෙනවා. right පළවෙනි ක්‍රමය අපි කියනවා direct deployment ඍජු පිහිටවීම කියලා. right ඍජු පිහිටවීම කියලා කියන්නේ සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමුකෝ ආයතනයක attendance මේක මේ install කරන එක නෙමෙයිද? install කරන එක මේකක කොටසක් විතරයි. install කරන එකත් මේකට අයිති. right දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි ආයතනයක attendance mark කරන්න attendance system එකක් හදනවා. ඒක අපි හිතමු fingerprint machine එකක් හයි කරලා ඒක කරන්න කියලා. එතකොට ආයතනයේට PVC මේ දොරටු තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. එන්න පුළුවන් gates තුනක් තියෙනවා. ඒ gates තුනේම fingerprint machines හයි කරලා තියෙනවා. ඇවිල්ලා fingerprint එක mark කරලා එන්න තියෙන. එතකොට control room එකක් තියෙනවා. network cable එකක් දිගේ data එක ගිහිල්ලා control room එකේ තියෙන server එකකට හරි computer එකකට හරි ඒ අදාළ data එක save වෙනවා. right සරලම අවස්ථාවක් මම ඔය කියන්නේ. එතකොට මේ system එක උවමනා වෙලා තිබ්බේ දැනට manual system එකක් පාවිච්චි කරන කෙනෙකුට නම්. දැන් මේ වෙනකන් client ගේ තිබුණේ ඒ අදාළ company එකේ නැත්නම් organization එකේ උදේට එන සේවකයා පොතක ලියලා අස්සම් කරලා
සේවයට වාර්තා කරනවා. එයා පිට වෙලා යනකොට නැවත පිට වෙන වෙලාව ලියලා අස්සම් කරලා යනවා. දැන් ඒක තමයි fingerprint system එකකින් replace කරන්න හදන්නේ. කියන්නේ එතකොට software industry එකේ කවුරු හරි software company එකක් නැත්නම් project team එකක් තෝරගෙන කියනවා මට මෙන්න මේ වැඩේ මේ system එක okay කරලා දෙන්න. right? එතකොට දැන් ඒ system එක client ඉල්ලපු system එක okay වෙලා pass වුණාම දැන් fingerprint system එක ගෙනල්ලා දැන් මේ deploy කරන්න හදන්නේ. deploy කරනවා කියන්නේ සිංහලෙන් නම් ස්ථාපනය කිරීමක්. right? එතකොට direct deployment කියන method එකකින් කරනවා නම් ඍජු පිහිටවීම කියන එකේ කරනවා නම් ඒක කරන දේ තමයි අර අස්සම් කරන පොත් ඔක්කොම ටික අස් කරනවා. අස් කරලා කියනවා fingerprint machine හැම gate එකකම high කරනවා. එන කට්ටිය fingerprint එකේ තමන්ගේ fingerprint එක mark කරන්න ඕනේ ඇතුළට එනකොට. ආයතනෙන් පිට වෙලා යනකොට නැවත fingerprint එක mark කරන්න ඕනේ. එහෙම තමයි ඔයගලන්ගේ attendance mark වෙන්නේ. එතකොට ඒ කියන්නේ ඍජු පිහිටවීමේදී පරිශීලනය කරන කෙනාට යූසර්ට මේක ඩිප්ලොයි කරපු දවස් ඉඳලා සම්පූර්ණ සිස්ටම් එකම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අලුත් සිස්ටම් එකත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. මේකේ හොඳකම තමයි ඒක. අලුත් සිස්ටම් එකත් එක්ක සිස්ටම් එක ඩිප්ලොයි කරපු දවස් ඉඳලා වැඩ කරගෙන යන්න පුළුවන්. හැබැයි මේකේ තියෙනවා අවදානම් පැත්තක්. අවදානම් පැත්ත තමයි අපි සිස්ටම් එකක් කොච්චර චෙක් කරත් සිස්ටම් එක රන් වෙනකොට බග්ස් එන්න පුළුවන්. right? එතකොට වෙන්නේ සිස්ටම් එක රන් වෙනකොට බග් එකක් ආවොත් ඩිරෙක්ට් ඩිප්ලොයි කරපු සිස්ටම් එකකට බෑකප් එකක් නැති වෙලා යනවා. හේතුව තමයි දැන් බෑකප් එකක් කියලා කියන්නේ ඒගොල්ලෝ අමාරු වෙටනවා. හිතන්නකො fingerprint machine ටික high කරලා ඉවරලා fingerprint machine එකේ කැඩෙනවා හරි නැත්නම් fingerprint එක detect කරන්නේ නැහැ හරි ගැටලුවක් එනවා. මේ වෙනකොට ඒගොල්ලෝ පොත් ටික ඔක්කොම අස් කරලා ඉවරයි. අස් කරලානේ අලුත් එක දාලා තියෙන්නේ. එතකොට නැවත ඒගොල්ලන්ට අර පරණ එකට සූදානමක් වෙන්න ඕනේ. ඒකට සූදානම් වෙන්න කාලයක් වැය වෙනවා. කාලය වැය වෙනකොට මුදලක් වැය වෙන්න පුළුවන්. right? ගැටලුකාරී අවස්ථාවක් එන්න පුළුවන්. right? ඒතකොට direct deployment එකේ තියෙන හොඳකම තමයි දාපු දවස් ඉඳලා පාවිච්චි කරන්න පුළුවන්. තියෙන අවදානම තමයි ගැටලුවක් ඇති වුණොත් ඒ ගැටලුව රිකවර් කරගන්න ගොඩක් අපහසුතාවන් වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. right? යශාන් බග් කියන්නේ ඩීබග් කියන එකම නෙවෙයි පුතේ. බග්ස් කියලා කියන්නේ වැරදි වලට, ඩීබග්ස් කියලා කියන්නේ වැරද්ද නිවැරදි කිරීම. ඩීබග් කරනවා කියන එක ඩීබගින් කියන එක එන්නේ right. එතකොට බග් එක කියලා කියන්නේ වැරද්දට, ඩීබග් කරනවා කියලා කියන්නේ වැරද්ද හරි ගස්සනවා කියන එක. right. දෙවෙනි අවස්ථාවේ අපි කතා කරන්නේ parallel deployment, සමාන්තර පිහිටුවීම. right. සමාන්තර පිහිටුවීමේදී අර මම ගත්ත උදාහරණෙම ගත්තොත් සිද්ධ වෙන දේ තමයි project team එක සහ client අතර ඒගොල්ලෝ කියනවා මෙන්න මේ අපි deploy කරන්නේ parallel deployment type එකකට. ඒතර parallel deployment නම් යන්නේ විදිහ තමයි අස්සම් කරන පොතක් තියෙනවා, fingerprint machine එකක් තියෙනවා. ඒ දෙන්නම ටික කාලයක් එකම විදිහට අරගෙන යනවා. right. ඒ කියන්නේ සමහරවිට මාසයක් හෝ දෙකක් සේවකයන්ට සිද්ධ වෙනවා පොතෙත් අස්සම් කරන්න fingerprint එකක් තියන්න. ඉතින් ඔය ටික කරදරකාරී නේද? ඒතරේ කරදරකාරී බව තමයි ඕකේ තියෙන අවාසිය. right. මොකද එකම වැඩේ දෙසරයක් කරන්න ඕනේ. right. හැබැයි ඕකේ තියෙන වාසිය තමයි අර direct deployment වල තිබ්බ අවාසිය මේකේ නැහැ. අවදානම මෙතන නැහැ. එනවාගේ new system එක මොකක් හරි දෙයක් වෙලා ගැටලුවක් වෙලා නතර වුණොත් ඔයාලට තාමත් බෑකප් එකක් තියෙනවා. පරණ සිස්ටම් එක තාමත් ඒ විදිහටම යනවා. ඒතර parallel deployment එකේදී අර පරණ සිස්ටම් එකෙන් මිදෙන්නේ නැත්නම් අර අස්සම් කරන පොත් ටික අපේ උදාහරණයට අදාළව අස්සම් කරන පොත් ටික අයින් කරන්නේ fingerprint machine එක හොඳටම experience කරලා හරි දැන් මේකත් එක්ක අපිට වැඩ කරගෙන යන්න පුළුවන් කියන එක හොඳටම සහතික වුණයින් පස්සේ තමයි අර පොත් ටික අයින් කරලා දාන්නේ. තේරුණාද? ඍජු එකයි සමාන්තර එකයි පැහැදිලිද? ඔලමයි right. පැහැදිලි. හරි. ඊළඟට ඉන්නවා pilot deployment. right. නියමු පිහිටවීම. මේ pilot deployment කියන එකට එන්න කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවද pilot project කියලා වචනයක්? නියමු ව්‍යාපෘති කියලා ඔය ගොඩාක් වෙලාවට කියනවා.
right නියම ව්‍යාපෘතියක් අරගෙන යනවා right මේ pilot කියන වචනේ දැන් අපි ගොඩක් වෙලාවට නේද ප්ලේන් එකකට ෆ්ලයිට් එකකට සම්බන්ධ වෙන්නේ අපි කතා කරන්නේ pilot කියලා. එයා තමයි නියමුවයි. ඒ නියමු කියන අර්ථයෙන් නෙවෙයි අපි මේක තේරුම් ගන්න ඕනේ. මේක ඇවිල්ලා මේ සාම්පල් එකක් බලනවා වගේ දෙයක්. right? ඒ කියන්නේ සිස්ටම් එක අරගෙන සිස්ටම් එක ඕගනයිසේෂන් එකේ ඔගොල්ලෝ ඉන්න ඒ ආයතනයේ තෝරාගත්ත කොටසකට right තෝරාගත්ත කොටසකට විතරක් ඇප්ලයි කරනවා. ඒක හරියට අර අපි ගත්ත ෆින්ගර්ප්‍රින්ට් සිස්ටම් එකම අරගත්තොත් කම්පැනි එකට තියෙනවා නම් ගේට්ස් 3ක් තියෙනවා නම් එන්ටර් වෙන්න ඒ හැම ගේට් එකකින්ම සයින් කරලා එන්න ඕන නම් එන කට්ටිය එක ගේට් එකකට විතරක් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක ෆික්ස් කරනවා. අනිත් ගේට්ස් දෙකේ තාමත් අස්සම් පොතේම තමයි අස්සම් කරලා එන්න තියෙන්නේ. ඒතකොට ෆින්ගර්ප්‍රින්ට් එක තියෙන ගේට් එක තමයි පයිලට් ප්‍රොජෙක්ට් එක වෙන්නේ. නැත්නම් පයිලට් ඩිප්ලොයිමන්ට් එක වෙන්නේ. ඒතකොට ඒක ගේට් එකකින් සිස්ටම් එක චෙක් වෙනවා. දිගටම චෙක් වෙනවා. අනිත් ගේට්ස් දෙකේ පරණ ක්‍රමය යනවා. ඒතකොට පයිලට් ප්‍රොජෙක්ට් එක ඕකේ වුණාම නේද? අර එක ගේට් එකකින් මාක් වෙන එක දැන් හොඳටම සර්ටන් හරි. දැන් මේක කාලයක් තිස්සේ හොඳට සිද්ධ වෙනවා. මාසයක් දෙකක් චෙක් කරලා බලනවා. හරි ෆින්ගර්ප්‍රින්ට් එකෙන් හරියටම ඇටෙන්ඩන්ස් මාක් වෙනවා. ඒක හැන්ඩල් කරගන්න ලේසි කියන එක සහතික වුණාම පයිලට් ප්‍රොජෙක්ට් එක සාර්ථක වුණාම ඒක ඇප්ලයි කරනවා සම්පූර්ණ ආයතනයට. ඔකට තමයි පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. ඒතර මුලින් පයිලට් එකක් ටෙස්ට් කරලා ඒක සාර්ථක වුණාම සම්පූර්ණ ආයතනයටම නැත්නම් සම්පූර්ණ ප්‍රදේශයටම ඒක ඇප්ලයි කිරීම. එතකොටද සමාන්තර ගැන ඒ වගේ ගන්න නේද? නෑ. සමාන්තරවලද වෙන්නේ ගේට්ටු තුනේම ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක් තියෙනවා අස්සම් පොතක් තියෙනවා. තේරුණාද? පයිලට් එකේදී වෙන්නේ පළවෙනි ගේට්ටුවේ ෆින්ගර්ප්‍රින්ට් එක විතරයි. අනිත් ගේට්ටු දෙකේ අස්සම් පොත් විතරයි. තේරුණාද පුතේ මං කියපු එක? ළමයි ක්ලියර්ද? ඔක හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට එක කට්ටියකට ෆින්ගර්ප්‍රින්ට් තියෙන සමහර කට්ටියට පොත් වලින් ලියන්නත් වෙනවනේ. ඔව් අනිවාර්යෙන්. එතකොට ඒකට අදාළ වෙන විදිහට ඕගනයිසේෂන් එක හදන්න වෙනවා. එතකොට ඒ කියන්නේ අපි පයිලට් ප්‍රොජෙක්ට් එකක් ගෙනියනකොට අපිට කියන්න වෙනවා ගේට් 1 එකෙන් එන කට්ටිය හැමදාම ගේට් 1 එකෙන් එන්න. ඒගොල්ලෝ වෙන ගේට්ස් පාවිච්චි කරන්න එපා. අනිත් ගේට් දෙකේ එන්න ඕනේ අනිත්. එතකොට සර් මේ ඔය 1 එකේ එන කට්ටිය බැරිලාත් ඔය මොන හරි වුණොත් එතකොට 1 එකේ එන කට්ටියට සර් නෑනේ බෑකප් එක. අන්න හරි. ඒක තමයි තියෙන අවාසිය ඔය ඩිප්ලොයිමන්ට් එකේ. right? එතකොට පයිලට් ඩිප්ලොයිමන්ට් එකේ තියෙන අවාසිය තමයි පයිලට් එක කරගෙන යන තැන මොකක් හරි ගැටලුවක් වුණොත් බෑකප් එකක් නැහැ. right? අනිත් තැන් දෙකේ සාමාන්‍ය විදිහට යනවා. ඒ දෙකට ඒකේ බලපෑමක් නැහැ. මොකද ඔය ඕනම මෙතඩ් එකක වාසි සහ අවාසි තියෙනවා. right? එතකොට ඒක ගැළපෙන විදිහට තමයි පාවිච්චි කරගන්න ඕනේ. right? අන්තිම එක්කෙනා තමයි pace deployment. pace කියන එකේ සිංහල වචනේ කියන්නේ අදියර steps විදිහට. ඒ කියන්නේ මේ සම්පූර්ණ සිස්ටම් එකම ගෙනල්ලා ෆික්ස් කරන්නේ නැහැ ඕගනයිසේෂන් එකට. right? දැන් ඔක අපිට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක සම්බන්ධයෙන් තියෙන එකෙන් අරගන්න බැරි වෙනවා. මොකද ඒකේ තියෙන ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එක විතරනේ. ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකේ කෑල්ලක් ගෙනල්ලා හයි කරනවා කියලා වැඩක් කරන්න බෑ අපිට. right? දැන් අපි ඔයගලන්ට උදාහරණ ගැන මම කතා කරන්නේ අර ශිෂ්‍ය තොරතුරු පද්ධතියක් කියලා. නැත්නම් ස්කූල් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් පාසල් තොරතුරු පද්ධතියක්. දැන් හිතන්නකෝ පාසල් තොරතුරු පද්ධතියේ තියෙනවා කම්පොනන්ට්ස් තුනක්. ශිෂ්‍යයන්ගේ තොරතුරු ගබඩා කිරීම, ගුරුවරුන්ගේ තොරතුරු ගබඩා කිරීම, පාසලේ තියෙන සම්පත් රිසෝසස් වල තොරතුරු ගබඩා කිරීම. එතකොට මේ pace deployment එක අරගත්තොත් ඔය කියන ආකාරයේ තොරතුරු පද්ධතියකට අපිට කියන්න පුළුවන් ශිෂ්‍යයන්ගේ තොරතුරු ගබඩා කර ගැනීම විතරක් සිද්ධ කරනවා සිස්ටම් එකකින්.
එතකොට මේක මේ ඕගනයිසේෂන් එකේ කෑල්ලකටද වැටෙන්නේ? අර අපි කම්පැනි එකේ ගේට්ටුවක් ගැන කතා කරා වගේ තත්ත්වයක් නෙවෙයි මේක. මුළු පාසලේම ඉන්න ශිෂ්‍යයන්ගේ තොරතුරු ගබඩා කරනවා අලුත් සිස්ටම් එකේ. ඉතිරි දෙක ගුරුවරුන්ගේ සහ සම්පත්වල ඒවා රෙකෝඩ් කරනවා මැනුවලි. එහෙම නැත්නම් දැනට තියෙන විදිහට. ඊට පස්සේ ශිෂ්‍යයන්ගේ ටික ඕකේ වුණාම ඔන්න ඊට පස්සේ අලුත් සිස්ටම් එකේ ගුරුවරුන්ගේ ගබඩා කරන්න දත්ත ගබඩා කරන කෑල්ලත් ඉන්ට්‍රොඩියුස් කරනවා ඉස්කෝලේට. ඒත් මුළු ඉස්කෝලේම ශිෂ්‍යයන්ගේ තොරතුරුයි ටීචර්ස්ලාගේ තොරතුරුයි දැන් අලුත් සිස්ටම් එකේ විදිහට අරගන්න. සම්පත්වල තොරතුරු තාම පරණ සිස්ටම් එකේ විදිහට. right? ඊට පස්සේ අවසාන අධීර විදිහට සම්පත්වල තොරතුරු අලුත් සිස්ටම් එකේ විදිහට සෙට් කරාම සම්පූර්ණ සිස්ටම් එකම පාසල් පද්ධතියට ආවා කියලා එනවා. තේරුණාද? සර් පොඩ්ඩක් අධීර එක පොඩ්ඩක් කියලා දෙන්නකෝ සර්. අධීර එක කොතනද පැටලෙන්නේ කියන්නේ? ඒ කියන්නේ පයිලට් එකත් එක්ක පැටලෙනවද අධීර එක? ඒකද තියෙන ගැටලුව? එතකොට සර් පයිලට් එක කරන්න සර් නිකන් මේ මුලින් චෙක් කරලා බලනවා කඩක් නේ සර්. අන්න හරි. ඒ කියන්නේ දැන් අර පාසල් පද්ධතියම අපි පයිලට් එක පැත්තට හිතුවොත් ඉස්කෝලේ හිතන්නකෝ සෙක්ෂන් දෙකක් තියෙනවා කියලා ප්‍රයිමරි එකයි සෙකන්ඩරි එකයි කියලා. ඒතර පයිලට් විදිහට ඩිප්ලොයි කරන්න ගියොත් කරන්නේ අපි සම්පූර්ණ සිස්ටම් එකම ප්‍රයිමරි සෙක්ෂන් එකට විතරක් දෙනවා. ඕගොල්ලෝ අලුත් සිස්ටම් එකෙන් වැඩ කරනවා. සෙකන්ඩරි සෙක්ෂන් එක 6 ඉඳලා 13 වෙනකන් තියෙන සෙක්ෂන් එකට කියනවා පරණ විදිහට වැඩ කරන්න. ඒතර ප්‍රයිමරි සිස්ටම් එකේ ප්‍රයිමරි සෙක්ෂන් එකේ දේවල් ටික හොඳට සිද්ධ වෙනවා කියලා තේරුණාම සිස්ටම් එකෙන් මුළු ඉස්කෝලේට මේක ඇප්ලයි කරනවා. අන්න එතකොට ප්‍රයිමරි එක තමයි පයිලට් එක වෙන්නේ. පේස් ඩිප්ලොයිමන්ට් වලදී කරන්නේ ප්‍රයිමරි එකටයි සෙකන්ඩරි එකටයි දෙකටම කියනවා ඔය දෙකේම ඉන්න ශිෂ්‍යයන්ගේ තොරතුරු අලුත් සිස්ටම් එකේ විදිහට කරගන්න ඕනේ. ගුරුවරුන්ගේ සහ සම්පත්වල තොරතුරු පරණ විදිහට මැනේජ් කරන්න. ටික කාලයක් ගිහිලා කියනවා රයිට්. දැන් ශිෂ්‍යයන්ගේ තොරතුරු අලුත් සිස්ටම් එකේ විදිහට යනවා. දැන් ගුරුවරුන්ගේ තොරතුරුත් අලුත් සිස්ටම් එකේ විදිහට අරගන්න. සම්පත්වල තොරතුරු පරණ සිස්ටම් එකේ විදිහටම මේන්ටේන් කරන්න. තව ටික කාලයක් ගිහිලා කියනවා සම්පත්වල තොරතුරු අලුත් සිස්ටම් එකේ විදිහට අරගන්න. අන්න එතකොට සම්පූර්ණ සිස්ටම් එකම සම්පූර්ණ පාසල් පද්ධතියම අලුත් සිස්ටම් එකෙන් කවර් වුණා වෙනවා. පොඩ්ඩ තමයි කවර් වෙන්නේ. අධීරෙන් අධීර. පැහැදිලිද? ඉසුක අපිට ගොඩක්ම ඇඩ්වාන්ස් එක කියලා තෝරන්න බෑ පුතේ මේ ඩිප්ලොයිමන්ට් වලින්. ඒක අපේ අවශ්‍යතාවය අනුව තමයි. දැන් උදාහරණයක් විදිහට අපි security system එකක් දානවා නම් කම්පැනි එකකට අපිට pace එක හරියන්නේ නැහැ. පයිලට් එක සමහර වෙලාවට හරියයි. security system එකක් වගේ දානවා නම් හොඳම විදිහ තමයි direct deployment. මොකද security කෑල්ලකට දාලා හරියන්නේ නැහැනේ. කෑල්ලකට දානවා කියලා කියන්නේ pilot deployment type එක වෙනවා. security එකෙන් කොටසක් දාලා තේරුමක් නැහැ. right? security system එකක් දානවා නම් total security system එකක් වෙන්න ඕනේ. ඒ වගේ අපේ උවමනාවට අනුව ඒ කියන්නේ project එකේ අවශ්‍යතාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් system එක ගොඩක් complex නම් ගොඩක් වෙලාවට pilot හරි paste හරි පාවිච්චි කරනවා. මොකද සංකීර්ණයිනේ. තේරුම් ගන්න කාලයක් යනවා. ඒ නිසා ඔක්කොම ටික එක සැරේ තේරුම් ගන්න නැතුව පොඩ තේරුම් ගන්න එක තමයි ලේසි. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ pilot හරි paste හරි පාවිච්චි කරනවා. right? ඒ වගේ අවශ්‍යතාවය මේ පයිලට් එකයි පේස් එකයි දෙකම කරන්නේ මුල ටික වෙනවා කියලා බලන එක නේද? නෑ වරද්ද ගන්න එපා. pilot එකේ පොඩි තැනකට ඔක්කොම දීලා බලනවා. පේස් එකේ ඔක්කොටම අලුත් සිස්ටම් එකෙන් පොඩ්ඩක් දීලා බලනවා. තේරුණාද? පයිලට් එකේ වෙන්නේ
පොඩි ආයතනයේ පොඩි කොටසකට. ඒක හරියට මෙන්න මේ වගේ. දැන් ඕගොල්ලෝ යාළුවෝ ටිකක් එකතු වෙලා සෙල්ලම් කරනවා කියලා හිතන්නකෝ. දැන් ඔයගොල්ලෝ සෙල්ලම් කරනකොට ඔයගලන්ට හම්බෙනවා මේ කියන්නේ පිට්ටනියේ තියෙනවා මේ චෙක් කරගන්න තැන අපි හිතමුකෝ මොකක් හරි ටිකක් අනතුරුදායක තැනක් කියලා. අනතුරු ලිස්සනවද කියලා බලන්න කියලා නේද? පයිලට් එකේ ක්‍රමයට ගියොත් එක්කෙනෙකුට කියනවා ගිහිල්ලා try කරලා බලන්න කියලා. සම්පූර්ණ එකම ටෙස්ට් කරලා බලන්න කියලා. එයා ලිස්සනවා නම් වැඩේ ඔයගොල්ලෝ තේරුම් ගන්නවා මේක මෙහිමයි වෙන්නේ. ඊට පස්සේ හැමෝම ඒකට අදාළ වෙන විදිහට හැදෙනවා. ඒක පයිලට්. පේස් එකේ කරනවා කියලා කියන්නේ හැමෝම ගිහිල්ලා ලිස්සන දන පොඩ්ඩක් චෙක් කරනවා. ඊට පස්සේ ඉතිරි ටික චෙක් කරනවා. ඒ වගේ සම්පූර්ණ එකම හැමෝම චෙක් කර ගැනීමක්. පැහැදිලිද? ඔය පයිලට් එකයි පේස් එකයි ඔයගොල්ලෝ පටල ගන්නවා. ඒක හරි විදිහට ක්ලියර් කරගන්න ඕනේ. රයිට් පැහැදිලිද? ඔව් අධියර මේ පිහිටුවීමේදී අපේ මේ සිස්ටම් එකකින් එක කෑල්ලක් තමයි දෙන්නේ නේද? ආන්න හරි. ඔන්න ඔය පොයින්ට් එක තමයි අල්ලගන්න ඕනේ. අධියරේදී සිස්ටම් එක ඕගනයිසේෂන් එකට එන්නේ කොටසෙන් කොටස. පයිලට් එකේදී සිස්ටම් එක සම්පූර්ණයෙන් එනවා. එන්නේ අපේ ඕගනයිසේෂන් එකෙන් කොටසකට. right ඊට පස්සේ තමයි සම්පූර්ණ ඕගනයිසේෂන් එකටම දෙන්නේ. පේස් එකේදී අධියර එනවා අධියර මුළු ඕගනයිසේෂන් එකටම පැතිරෙනවා. හරි right අපි ලියාගමුද? එතකොට සර් හොඳම ක්‍රමය තමයි සර් ස්ටෙප් බයි ස්ටෙප් පිහිටවන එක. ඒක තමයි පුතේ මම කිව්වේ මෙහෙමයි. ස්ටෙප් බයි ස්ටෙප් යන එක අපේ අවශ්‍යතාවයට කියන්නේ ඕගනයිසේෂන් එකට ගැලපෙන ආකාරයක් විය යුතුයි. දැන් අපි security system එකක් දානවා නම් ස්ටෙප් බයි ස්ටෙප් කරලා හරියන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි දන්නෝ ගෙදරකට අපි security system එකක් දානවා කියලා. එතකොට අපිට කියන්න බෑනේ හරි ගේට්ටුව ගාවට දාලා ටික දවසක් තියලා ඊට පස්සේ වත්තට දාන්න ඊට පස්සේ ටික දවසක් තියලා පිටිපස්සට දාන්න එහෙම කියන්න බෑනේ. එතකොට ඒ ප්‍රොජෙක්ට් එක යන්න ඕනේ direct deployment එකක් විදියට. right නැත්තම් parallel deployment එකක් විදියට. right ඒකට pilot වත් pace වත් ගැලපෙන්නේ නැහැ. මොකද ඒක security පැත්තක්නේ. තේරෙනවද? ඒක නිසා අර ඒ වගේ තමයි software එකේ අවශ්‍යතාවය මත තමයි තීරණය වෙන්නේ. right තියෙන ප්‍රශ්න අහන්න ඔහොම අහන එක තමයි වටින්නේ. මොකද ඔයාට ඔය ඕගොල්ලෝ ප්‍රශ්න අහනකෙන් කරන්නේ මේ චිත්‍රය මේ ඔයගොල්ලන්ගේ ඔළුවේ හදාගන්න එක. right අපි ඔය අතරතුරේ ලියාගමු. right හරි. ඕගොල්ලෝ මෙහෙම ලියාගන්න deployment of the system නැත්නම් පද්ධතිය පිහිටුවීම ඊළඟට මෙන්න මේ වාක්‍ය ලියන්න. සිංහල ළමයි මේ වාක්‍ය ලියන්න. ලියලා 1 2 3 4 දාලා මේ විස්තර කිරීම තියෙන ටික ලියාගන්න. direct deployment වල මේ ටික ලියවෙන්න ඕන. parallel deployment වල මේ ටික ලියවෙන්න ඕන. යශාන් කූලින් පෑඩ් එකකින් ස්පීඩ් එකට බලපෑමක් කරන්න පුළුවන්. මොකද කූලින් පෑඩ් එකෙන් කරන්නේ සිස්ටම් එක කූල් කරලා තියාගන්න එක. සිස්ටම් එක කූල් කරනවා කියලා කියන්නේ ඇතුළේ තියෙන කම්පෝනන්ට්ස් වලට තව වැඩිපුර වැඩ කරන්න පුළුවන් කියන එක අපි තේරුම් කරලා දෙන එක. right
ඔව් ඉසුක ඔයා යෂාන් අහන ඒරියා එක ගැන යෂාන් මට ලොකුවට එක්ස්පීරියන්ස් එකක් නෑ යෂාන්. ඒක ගැන ඔයාට හොයලා බලලම තමයි මට කියන්න වෙන්නේ පුතේ. මට අයිඩියා එකක් නැහැ. කියන්නේ ඔයා කියන එකට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ඔයා හදන්න හිතාගෙන ඉන්නේ ප්‍රෝග්‍රෑම් එකක් නම් ඔයා ඔය බලන තැන එක කොටසක් විතරක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක කියන එක එකත් එන්ජින් එකකින් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ සමහර පොඩි ඇප්ලිකේෂන්ස් පුළුවන් ඇති. නමුත් ඔයාට ඩෙවලොප්මන්ට් පාර්ට් එකක් එන්න ඕනේ. ඇවිල්ලා තමයි ඔයාට ඉන්ටග්‍රේෂන් පාර්ට් එකකට යන්න වෙන්නේ. ඉසුක සාමාන්‍ය හොට්ස්පොට් ඔන් වෙනකොට Wi-Fi වලින් තියෙන හොට්ස්පොට් එක ඕෆ් වෙනවා මම දන්න තරමින්. ඒ කියන්නේ ඔයාලට හොට්ස්පොට් ඔන් කරනකොට Wi-Fi ඕෆ් වෙනවා. යෂාන් ඔයා අහන්නේ මේ වීඩියෝ එඩිටර් එකක් ගැනද? ඒ කියන්නේ ඔයාට වීඩියෝ එඩිටින් software එකක් හදන්න ඕනේ. එහෙමද ඔයා කියන්නේ? ඒක ගැන පුතේ මට හොයලා කියන්න වෙනවා දරුවෝ. මට ඒ ගැන එහෙම දැනුමක් නැහැ. කොහොමද හදන්නේ මොන විදිහටද යන්නේ කියන එක ගැන ඒක හොයලා බලන්න වෙනවා දරුවෝ. දිනෙත් software වෙනස් කරන එක illegal වෙන්නේ software එකට license එකක් තියෙනවනේ. free and open source software, ඒ කියන්නේ open source software සාර වෙනස් කරන්න පුළුවන්. ඒක illegal නෑ. open source කියලා කියන්නේ source එක කියලා කියන්නේ software එකේ coding එක. එතකොට ඔයාලට coding එක change කරන්න පුළුවන් open source කියන එක. හැබැයි license හරි closed source, ඒ කියන්නේ free softwares තියෙනවා source එක closed. right? ඔය දැන් Android ගත්තොත් Android වල ඒ කියන්නේ company එක Google වලින් permission ගන්න ඕනේ Android change කරන්න. right? Ubuntu එහෙම නැහැ. Linux එහෙම නැහැ. Linux අමුතුවෙන් permission ගන්න දෙයක් නැහැ. Linux ඔයගලන්ට source code එක change කරගෙන යන්න පුළුවන්. ඒකේ code එක open. Android code එකට Google වලින් තියෙන්න ඕනේ permission එකක්. ඒ කියන්නේ වැඩේ free තමයි. හැබැයි Google permission එක තියෙන්න ඕනේ. ඔය Huawei phone එක වැඩේ අවුල් කරගත්තේ ඔය වගේ පඬිත වැඩක් කරන්න ගිහිල්ලා. ඒ කියන්නේ ඒගොල්ලෝ Google වලින් authorization දීලා නැති දෙයක් Android එක ටෙස්ට් කරන්න ගිහිල්ලා තමයි Android license cancel කරගන්නේ. Oh yes, අනිවාර්යයි යෂාන්. ඒකයි මම කියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් එකක් විදිහට crack softwares පාවිච්චි කරන්න යන්න එපා ඕගලන්ට වෙන කරන්නම දෙයක් නැත්තම්. right? දැන් ගොඩාක් වෙලාවට laptop එකක් මොකක් හරි device එකක් මිලදී ගන්නකොට ඕගලන්ට OS එකක් එක්ක එන්නේ. right? ඊළඟට දැන් අපි හිතුවට දැන් අපි ෆොටෝ එකක් එඩිට් කරන්න හිතාගෙන ඉන්නවනේ Photoshop තමයි තියෙන්නේ කියලා. Photoshop වගේ වැඩ කරන්න පුළුවන් තව ගොඩක් softwares තියෙනවා free and open source. දැන් GIMP එකත් හොඳයි නේද සර්? ඔව් GIMP එක හොඳයි. දැන් මම කියන්නේ මමත් Photoshop එක හුරු වෙලා හිටපු කෙනෙක්. පස්සේ මම GIMP වලට හුරු වුණා. දැන් මගේ ගොඩක් දේවල් මම GIMP වලින් කරගන්නේ. මම Photoshop තියෙනවා මගේ crack version එකක් තියෙනවා Photoshop. Photoshop වල තිබ්බට වඩා ටිකක් මේවා අඩුයි නේ සර් GIMP එකේ. ඔව් අඩුයි. නමුත් Photoshop වලින් කරන්න බැරි සමහර දේවල් GIMP එකෙන් කරන්න පුළුවන්. ඒ වගේ ups and downs තියෙනවා. ඉතින් ඒ වගේ ඕගලන්ට හුරු වෙන්න තියෙන්නේ. right? එතකොට ඒක ඕකේ තියෙන්නේ අර හුරු නැතිකම. දැන් අපි Windows පාවිච්චි කරන එකේ හුරුවනේ අපිට තියෙන්නේ. අපිට
කම්පියුටර් එකක් ගත්ත දවසේ ඉඳලා Linux පාවිච්චි කරන්න කිව්වනම් අපි කීයටවත් Windows වලට එන්නේ නැහැ. මොකද Linux තමයි එතකොට අපිට friendly. right? දැන් ඔය Android පාවිච්චි කරන අය iOS යන්න වැඩි කැමති නැහැ. Welcome. සමාන්තර පිහිටුවීමට අදාළව තියෙන ටිකත් ලියන්න. right. මම highlight කරන ටික ලියා ගන්න ඔකට දාලව. ඔව් එක්කෙනෙක් අහලා තියෙනවා මම YouTube කරන්නේ subscribersලා බලන්න නෙවෙයිද කියලා. නෑ. YouTube එක මම පාවිච්චි කරන්නේ ඔයගලන්ට resources ටික දෙන්න. right. ඒකේම commercial idea එකක් නෑ. right. ඉතින් commercial idea එකකට කරනවා නම් ඒක commercial පැත්ත ගැන හිතලම කරන්න එපා. කුසල් Apple කම්පැනි එක එයාගේ ප්‍රොසෙසර් එක හදන විදිහ ඇත්තටම ඒක Apple කම්පැනි එකට විතරක් තියෙන ක්‍රමවේදයක්. ඒක ඒගොල්ලෝ එළියට දෙන්නේ නැහැ. ටෙක්නොලොජි එක totally දෙන්නේ නැහැ. right. Apple devices වලට කට්ටිය මාරු වුණායින් පස්සේ Apple වලින් එළියට එන්නේ නැත්තේ ඒක නිසා. යාෂාන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ YouTube එකට අප්ලෝඩ් කරනකොට අපේ ඔරිජිනල් data capacity එක තියෙනවනේ ඒ ප්‍රමාණයම එතකොට යනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එක 600 MB ලොකු නම් 600 MB වලට ඒ කියන්නේ same quality එකෙන් මම අප්ලෝඩ් කරනවා නම් 600 MB වලටම අදාළ වෙන විදිහට එයා අරගන්නවා. right. හරි ඉවරද? Zoom record එකක් මගේ පොතේ සාමාන්‍යයෙන් එන්නේ මට විතර මෙගාබයිට් 300ක් විතර වගේ ඒවා එන්නේ.
හරි ඉවර නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. ඉවරද ළමයි? හරි අපි එහෙනම් මේන්ටෙනන්ස් කියන තැනට යමු. මේන්ටෙනන්ස් කියලා කියන්නේ software development life cycle එකේ නැත්නම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අන්තිමම පියවර. right? the maintenance කියන එකට අදාළව කෙරෙන්නේ පද්ධතිය පිහිටුවයින් පස්සේ කියන්නේ පද්ධතිය ස්ථාපනය කරයින් පස්සේ අදාළ ක්ලයන්ට් ලබා දුන්නායින් පස්සේ පද්ධතිය පාවිච්චි කරගෙන යනකොට එන ගැටලු වලට විසඳුම් දෙන එක අදාළ වෙන්නේ ඔය මේන්ටෙනන්ස් කියන පියවරට. right? නඩත්තු කරනවා කියන තැනට. ඒතර එතනදී අපි ලොකු ඩෙවලොප්මන්ට් කරන්න එහෙම මුකුත් යන්නේ නැහැ. සමහර වෙලාවට පද්ධතිය භාවිතා කරගෙන යනකොට එන ප්‍රායෝගික ගැටලු තියෙන්න පුළුවන්. ඒවට විසඳුම් පොඩියට අපි ලබා දෙනවා. right? ඒ වගේම තමයි සමහර වෙලාවට ටෙස්ට් කරනකොට හම්බෙච්ච නැති bugs එන්න පුළුවන් සිස්ටම් එක රන් කරනකොට. තුරන්න ඒ දේවල් ෆික්ස් කරලා දෙනවා. ඒක මේජර් බග්ස් නෙවෙයි, මේ ලොකු විශාල වැරදි නෙවෙයි. පොඩි පොඩි දේවල් සමහර වෙලාවට නේද අහුවෙන, ඒ කියන්නේ ටෙස්ටිං ටීම් එකකට අහු නොවන ඒවා තියෙන්න පුළුවන්. right? ඒවා මැනේජ් කරලා දෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට කියන්නේ ක්ලයන්ට් ගේ පැත්තෙන්, කියන්නේ කම්පැනි එක පැත්තෙන් කියනවා අපිට මේ software එක තව අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. right? සමහර ලාවට ටෙක්නොලොජිස් වෙනස් වෙන අවස්ථාවල් වලට සමහරට ඒගොල්ලන්ගේ අලුතින් කම්පෝනන්ට් එකක් බිස්නස් එකට ඇඩ් වෙන වෙලාවක ඒකට කැලපෙන විදිහේ සිස්ටම් එකට කොටසක් එකතු කරගන්න වගේ දේවල් වලට එන්න කිව්වොත් ඒකත් අපි මේන්ටෙනන්ස් කියන පාර්ට් එකට තමයි එකතු කරන්නේ. දැන් උදාහරණයක් විදිහට සිස්ටම් එකේ ඉන්ටර්ෆේස් එක චේන්ජ් කරලා දෙන්න කියලා කියනවා, අප්ඩේට් කරලා දෙන්න. දැන් අපි අපේ ෆෝන්ස් වලට අප්ඩේට්ස් එනවනේ. එතකොට ඒ වගේ දැන් සාමාන්‍යයෙන් ලොකු සිස්ටම් එකක් කම්පැනි එකට දැම්මෙන් පස්සේ ප්‍රොජෙක්ට් ටීම් එක අර දවසෙන් දවසට අප්ඩේට්ස් එවන්නේ නැහැ. ඒක දෙන්නේ ෆික්ස් සිස්ටම් එකක්. කම්පැනි එකෙන් අවශ්‍යතාවයක් ආවොත් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට චේන්ජ් කරලා දෙන්න, මේක ලේසි කියන එක අන්න ඒක ප්‍රොජෙක්ට් ටීම් එකට ඉන්වෝල්ව් වෙලා කරන්න පුළුවන්. ඒවා සිද්ධ වෙන්නේ මේන්ටෙනන්ස් කියන පද්ධතිය නඩත්තු කරනවා කියන පියවරේදී. ඒ වගේම තමයි මේන්ටෙනන්ස් වලට ප්‍රොජෙක්ට් ටීම් එකයි කම්පැනි එකයි අතර ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. එකඟතාවක් තියෙනවා. හැමදාටම නෙවෙයි, යම් කිසි කාලයක් දක්වා. ඒක හරියට අර වොරන්ටි එකකට හා සමානයි. නඩත්තු කරනකොට සර්විස් වොරන්ටි එක කියලා අපිට හම්බෙනවා. ඒතර ඒගොල්ලෝ අපිත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා, මෙන්න මෙච්චර කාලයක් ඕගලන්ට අපි නඩත්තු කිරීමක් ලබා දෙනවා කියන්නේ. right? ඔය විදිහට තමයි එතකොට මේන්ටෙනන්ස් කතාව ඉවර වෙන්නේ. ඕගොල්ලෝ මේ පද්ධති නඩත්තු කිරීම කියන පියවර ගෙදරදී ලියන්න ඕනේ. right? ඒ නිසා මාක් කරගන්න මේ පද්ධති නඩත්තු කිරීමට අදාළව තියෙන සම්පූර්ණ ඡේදය. ඒ කියන්නේ මෙතන ඉඳලම මේක ඉවර වෙනකන් තියෙන දේවල් ටික ගෙදරදී පද්ධතිය නඩත්තු කිරීම කියන මාතෘකාව යටතේ
ලියලා ඉවර කරන්න. දැන් ඒතර වැඩ දෙකක් තියෙනවා. ගිය සතියේ දීපේව තියෙනවා. මම හිතනවා කම්ප්ලීට් ඇති කියලා. රයිට් අපිට හම්බෙන්න පුළුවන් වෙච්ච දවසක මම පොත් ටික බලනවා අනිවාර්යෙන්. රයිට් ඒක නිසා කම්ප්ලීට් කරගන්න. එතකොට පද්ධති නඩත්තු කිරීම සාමාන්‍යයෙන් පිටු භාගයක් විතර ඔයගලන්ට ඉඩ තියාගත්තා නම් ඇති වෙයි කියලා මට හිතෙනවා. රයිට්. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ system development life cycle models පද්ධති සංවර්ධන ආකෘති. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ පද්ධතියක් සංවර්ධනය කරන විදිහනේ. ඒ කියන්නේ පද්ධතියක් හදන විදිහ. ඒක හරියට සරලව කිව්වොත් මේ ෂර්ට් එකක් මහන විදිහ වගේ. නැත්තම් ඔයගලන්ට ඔයගොල්ලෝ කැමති විදිහට කිව්වොත් නේද සරුංගලයක් හදන විදිහ. ඒතර සරුංගලයක් හදන විදිහ පොදුවේ අපි දන්නවා නේද? අපිට ඉරටු ඕනේ ඒක අංශ කණුවක් වෙන විදිහට මැදින් බැඳගෙන එයාගේ බැලන්ස් එක හරියට හදාගෙන සවුකල වලින් එයාව අලවලා මැනේජ් කරන එක තමයි සරුංගලයේ හැදීම. සරුංගලයේ බේසික් දේ. රයිට්? සරුංගලයක් හදනකොට අනිවාර්යෙන් අපි නේද බේසික් බැලන්ස් එක තියාගන්නවා. ඊට පස්සේ ෆ්‍රේම් එක නූල් වලින් සහ ඉරටු හරි නැත්නම් කිතුල් වලට හරි ඔය වගේ සෙටල් වෙන එකකින් අපි සෙටල් කරගන්නවා. ඊට පස්සේ සවුකල අලවලා ඒක ඉවර කරනවා. හැබැයි එක එක්කෙනා සරුංගල් හදන්නේ එක එක විදිහට නේද? බේසික් දේවල් ටික තිබුණට එක එක විදිහට කමිසයක් මහනවා කියන ෂර්ට් එකක් මහනවා කියන එක සරලව ගත්තොත් ෂර්ට් එකකට නේද අත් දෙකක් තියෙනවා, පොකට් එකක් තියෙනවා, බටන්ස් තියෙනවා, ඉස්සරහට පළු දෙකක් තියෙනවා, පිටිපස්සේ එක පළුවක් තියෙනවා, බැක් එක පළුවක් තියෙනවා. ඒ විදිහට තමයි සෙට් වෙන්නේ. එතකොට ඕක මහන්න පුළුවන් ක්‍රම තියෙනවා නේද? ඒක අත් කොට වෙන්න අඳින්න පුළුවන්, අත් දිගට හදා ගන්න පුළුවන්, කොළ එක තියලා අඳින්න පුළුවන්, කොළ එක නැතුව හදා ගන්න පුළුවන්. බටන්ස් උඩ ඉඳලා පහළටම හදා ගන්න පුළුවන්, නැත්නම් උඩ කොටස විතරක් බටන්ස් තියෙන විදිහට හදා ගන්න පුළුවන්. රයිට්? ඒ වගේ මොඩල්ස් තියෙනවා. ඒතර මේ පද්ධති සංවර්ධන ආකෘතිය කියන්නේ එහෙම දෙයක්. කියන්නේ අර පද්ධතියක් සංවර්ධනය කිරීම විවිධ ආකාර වලින් කරන්න පුළුවන්. පද්ධතියක්ම තමයි හදන්නේ. නමුත් ඒක හදන ක්‍රමවේද තියෙනවා. right ඕකේ තියෙන ක්‍රමවේද හතරක් තමයි ඔය දියැලි ආකෘතිය, waterfall model, පුනර්කරන වෘද්ධි ආකෘතිය, iterative incremental model, මූලදර්ශ ආකෘතිය, prototype, ඒ වගේම සර්පිල ආකෘතිය, spiral model කියලා කතා කරලා තියෙනවා. ඕගලන්ට ඒකෙන් ආකෘති දෙකක් ගැන විස්තරාත්මකව කතා කරලා තියෙනවා. මේ ආකෘති දෙක මෙන්න මේ වගේ. මේ waterfall model එකක් කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ බැලුවොත් හරියටම මේකේ අපි අර මේ අපි මේ ලයිෆ් සයිකල් එකේ කතා කරපු දේවල් හයම තමයි මෙතන තියෙන්නේ නේද? අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම ක්‍රියාත්මක කිරීම, ඒ කියන්නේ කෝඩ් කරනවා කියන එක, විසඳුම පරීක්ෂා කිරීම හා නිවැරදි කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. right? එහෙනම් ඇයි මේ waterfall model කියලා අමුතුවෙන් එකක්? දැන් ඕක පළවෙනි දේ waterfall model එක practical world එකේ පාවිච්චි වෙන ප්‍රමාණය අතිශය සීමාකාරී. හේතුව තමයි මේ waterfall model එකේ එක pace එකක් කරලා ඊළඟ pace එකට ආවම ඊට කලින් තිබ්බ pace එකට යන්න බෑ. ඒ යන්න බැරි වෙන්නේ එයා ඒක handle කරගන්න විදිහ නිසා. ඒ කියන්නේ software development වල, system development වල පාවිච්චි කරන එක මෙතඩ් එකක් තමයි මේ එක ප්‍රොජෙක්ට් තනි ලොකු ප්‍රොජෙක්ට් ටීම් එකක් මේන්ටේන් කරගන්නවා වෙනුවට පොඩි පොඩි ටීම්ස් පාවිච්චි කරනවා එක එක වැඩේට. උදාහරණයක් විදිහට අවශ්‍යතා අඳුන ගන්න පොඩි ටීම් එකක් පාවිච්චි කරනවා. ඒක ඒගොල්ලන්ට හරියට දෙන පොඩි සබ් කන්ට්‍රැක්ට් එකක් වගේ. ඒගොල්ලන්ට කියනවා රයිට් අපිට මෙන්න මෙහෙම උමනාවක් තියෙනවා, මෙන්න මෙයා තමයි ක්ලයන්ට්. එයාට දාලා තමයි අපිට මේක හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ මේක ගැන අවශ්‍යතා හඳුනා ගැනීම කරලා අපිට රිපෝට් එකක් දෙන්න. ඒතර ඒගොල්ලෝගේ කාර්යය තමයි ඒ කම්පැනි එක සම්බන්ධයෙන් තියෙන අවශ්‍යතා ටික හඳුනා ගැනීම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අවුට්පුට් එක දුන්නායින් පස්සේ ඒ ටීම් එක තව දුරටත් ප්‍රොජෙක්ට් එකේ රැඳෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ ඉවරයි, ඒගොල්ලෝ යනවා. ප්‍රොජෙක්ට් එකෙන් ඉවරයි. ඒගොල්ලෝ අරගන්න මුදල අරගන්නවා. වැඩේ ඉවරයි. ඊට පස්සේ ඩිසයින් කරන්න දෙන්නේ වෙනම ටීම් එකකට. ඒතර ඩිසයින් කර ඉන්න වෙලාවේදී ක්ලයන්ට් ඇවිල්ලා කියන්න බෑ මට මෙන්න මේ දේ කියන්න බැරි වුණා මේ කලින් වෙලාවේ ඒකත් මෙන්න මේකට දාන්න ඕකත් මේකට දාන්න කියලා නෑ. ඒ වැඩේ waterfall model එකට ගැලපෙන්නේ නැහැ සහ කරන්නේ නැහැ. කියන්නේ ක්ලයන්ට් එක්ක මූලිකව කතා බහ කරනවා
අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ waterfall model එකට අනුව. ඒකට අපිට වෙන්න ඕන දේවල් ටික හරියටම කියන්න ඕනේ. ඊට පස්සේ වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ නැත. right? client ඒ ගැන දැනුවත් වෙලා තමයි එතකොට වැඩේට අත ගහන්නේ. ඒක නිසා මේ waterfall model එක ගැන කතා කරනකොට කියනවා මේ requirements හරියටම ටක්කෙටම කියන්න පුළුවන් ප්‍රොජෙක්ට් වලට විතරයි මේ waterfall model එක ගහව ගන්න කියන්නේ. නමුත් ප්‍රායෝගික ලෝකයේදී ඕක කරන්න හරි අමාරුයි. මොකද ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ නිරන්තර වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන් තරම්. right? කෙනෙකුට ඔක්කොම දේවල් ටික ඔළුවේ තියාගෙන ඉන්න බෑනේ නේද? ඒක නිසා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා ඊළඟට requirements ටික අවශ්‍යතාවන් ටික හරියටම කියන්න පුළුවන් ප්‍රොජෙක්ට් වලට විතරයි මේ waterfall model එක පාවිච්චි කරනවා කියලා කියන්නේ. මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි එක පියවරකට ආවෙන් පස්සේ නැවත ඉහළ පියවර වෙත ගමන් කිරීමක් සිදු කරන්නේ නැති වීම. දැන් පුනර්කරන වෘද්ධි ආකෘතිය iterative incremental model කියන එක ඔයිට හාත්පසින් වෙනස්. මෙතන තියෙන පින්තූරෙත් පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. මම මේකට පින්තූරයක් ඔයගලන්ට දෙන්නම්. ඒක ඇඳගන්න මේක ඇඳගන්න එපා. right? මේකේ සිද්ධ වෙන දේ මම කියන්නම්. right? මෙතන පහළ ඒගොල්ලෝ කතා බහ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙතනදී කරන්නේ අර දැනට client define කරගන්න පුළුවන් කොටස විශ්ලේෂණය කරලා එයාව වැඩි දියුණු කරලා එයාව ඩෙවලොප් කරලා ඒ කොටස හදලා ඉවර කරන්න. right? එතකොට මේ iterative incremental model එකේ පුනර්කරන වෘද්ධි ආකෘතියේදී client එක කතා කරනවා, client එයාගේ අවශ්‍යතාවය කියනවා. එතකොට ඒ ටික ඩෙවලොප් කරනවා. ඩෙවලොප් කරලා ඉවරලා client පෙන්නනවා. පෙන්නුවායින් පස්සේ client එක evaluate කරගන්නවා. දැන් මේ එයාට අවශ්‍යතාව ඔක්කොම දේවල් ටික මේකේ තියෙනවද? ඒක ඕකේ නම් කෙලින්ම deploy කරගන්න පැත්තට, ඒ කියන්නේ පද්ධතිය පිහිටවීමේ පැත්තට යොමු වෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය දේවල් client දැන් ඒ model එක බලාගෙන යනකොට නැත්තම් කරපු දේ බලාගෙන යනකොට තව මොකක් හරි දෙයක් හිතට ආවොත් මේකට මේ කොටසත් තව එකතු වෙන්න ඕනේ කියලා ඒකත් කළ හැකි මෙතන. එතකොට නැවත ආයි ඒ අලුත් කොටස අලුතෙන් විශ්ලේෂණය කරලා අලුතෙන් ගොඩනගලා අලුතෙන් ටෙස්ට් කරලා ආයෙත් client දෙනවා. හරි. ඔන්න දැන් මේ part එකත් හරි. ඔයා බලන්න ඕකේද කියලා. දැන් ඕක ඔය පද්ධතිය සංවර්ධනය කිරීම අපි කාර් එකක් හදනවා කියන නිදසුනට අරගත්තොත් waterfall model එකේදී මුලින් client කාර් එකක් ඇඳලා දෙනවා මට වෙන්න මේ විදිහේ කාර් එකක් තමයි ඕනේ කියලා. right? ඊට පස්සේ client බෑ කාර් එකේ තියෙන නේද? එක පොඩි කෑල්ලක්වත් වෙනස් කරන්න. ඇඳලා දීපු විදිහට තමයි කාර් එක හැදෙන්නේ. පුනර්කරන වෘද්ධි ආකෘතියේදී එහෙම නෙවෙයි. client කියන්න පුළුවන් right මට කාර් එකක් අවශ්‍යයි මෙන්න මේ විදිහට තමයි මේක එන්න ඕනේ කියලා දුන්නාන් පස්සේ ටික ඒ කියන්නේ කාර් එකේ මූලික දේවල් ටික කෙරීගෙන යනකොට එයාට ඇවිල්ලා කියන්න පුළුවන් right මේකේ වින් ස්ක්‍රීන් එක මේ ප්‍රමාණයට නෙවෙයි තව ටිකක් ලොකු කරලා අපිට හදාගන්න අවශ්‍යයි. right? මේකේ gear system එක මට තව වැඩිපුර එක gear එකක් එන විදිහට handle කරගත යුතුයි. right? steering wheel එක මේ ප්‍රමාණයෙන් නෙවෙයි ඊට වඩා වැඩි ප්‍රමාණකින් මට handle කරගන්න අවශ්‍යයි. right? ඊළඟට කාර් එකේ ඩිකි එකක් කලින් නිර්මාණය වෙලා කලින් සජෙස්ට් කරලා තිබුණේ නැහැ. දැන් කියනවා මේක hatchback විදිහට නෙවෙයි ඩිකි එකක් එන type එකකට කායක වැඩි දියුණු කරන්න කියලා. එතකොට මේ හැම දෙයක්ම ඔය පුනර්කරන වෘද්ධි කියන ආකෘතිය ඇතුලේ possible. මොකද මේ ටීම් එක එකේ තියෙන agreement එක තමයි මේක හැදෙන්න ඕනේ මේ විදිහට කියන එක. Start this in the class නේ. start වෙනටත් දාලා. දොලෙන්ට කොටක් තියෙනවා දාලා. හොඳයි. හරි. ළමයි අයිඩියා එක ආවද? මේ දෙන්න මොන වගේද කියන එක? ඔව් ළමයි පැහැදිලිද?
සර් එතකොට සර් මොකක් හරි software update එකේ මොනවා හරි අලුත් feature add කරන්න වෙයිද? ෆීචර්ස් අලුතෙන් ඇඩ් කරන්න පුළුවන් පුතේ මෙන්න මේ මොඩල් එකට ගියොත්. මේකේ බෑ. මේක නිකන් හදලා ඉවරුනාම තමයි. ආයෙ අමුතුවෙන් අප්ඩේට් කිරිල්ලක් ඒ කතන්දර නෑ මේක. එතකොට සර් මිනිස්සු ඒ හදලා මේ මොකක්ද දියලි ආකෘතිය යොදාගන්නේ ඇයි? දියරේ ආකෘතිය යොදා ගන්නවා කොන්ක්‍රීට්ලි හදලා ඉවර කරන. දැන් අපේ softwares තියෙනවානේ අප්ඩේට්ස් හැවිලා නැති one shot හදලා ඉවර වෙච්ච softwares තියෙනවානේ. right ඔය software history එක අරන් බැලුවොත් يعني එක සැරයක් හදලා ඉවර කරපු එතනින් එහාට අප්ඩේට්ස් නොවෙච්ච එක තනි ප්‍රොඩක්ට්ස් තියෙනවා. ගොඩක් ප්‍රොඩක්ට්ස් එහෙම නැහැ. දැන් අද කාලේ අපි බැලුවොත් ඇත්තටම අපිට එහෙම ප්‍රොඩක්ට් එකක් හොයාගන්න අපහසුයි. නමුත් ඔය පරණ එතකොට සර් මේ වගේ ඒවා සර් ඩෙවලොප් කරන්න ඕනේ නැහැ නේද? ඒ කියන්නේ ඩෙවලොප් කරන්න ඕනේ නැහැ කියලා කිව්ව පුතේ. ඒ කියන්නේ වැඩි දියුණු කරන්න ඕනේ නැහැ කියන එකද ඔය අහන්නේ? අප්ඩේට්ස් දිදී වැඩි දියුණු කරන්න අවශ්‍ය නැහැ කියන එකද අහන්නේ? ඔව් සර්. ඔව්. කියන්නේ මොකද දියාලි ආකෘතියෙන් හැදුවයින් පස්සේ ඒක ෆුල් ඇන්ඩ් ෆයිනල්. ඊට එහා දේවල් සිද්ධ වෙන්නේ නැහැ. right? එතකොට නිකමටවත් එහෙම දෙයක අප්ඩේෂන් එකක් එනවා කියලා හිතුවොත් ඒක ආයෙසරයක් අර අලුතෙන් වෝටර්ෆෝල් එකක් වෙනවා. right? දැන් අපි Windows operating system එක ගත්තොත් ඒක මේ ක්‍රමේ දියාලි ආකෘතිය ආකාරයට හදන්න බෑ කියන එක අපිට හොඳටම තේරෙනවා. එහෙමනම් ඒක Windows එකකින් ඉවර වෙන්න ඕන. right? ඒක මේ පුනර්කරන වෘද්ධි ආකෘතිය අර උඩ අපි කතා කරපු මේ සර්පිල ආකෘති ප්‍රොටෝටයිප් විදිහට නම් යන්නේ නැහැ. සර්පිල ස්පයිරල් මොඩ් එකට තමයි Windows version එන්නේ. ස්පයිරල් එකේදී කියන්නේ මේ එක ස්පයිරල් එකක් යනකොට එක version එකක් output වෙනවා. ඊළඟට තව ස්පයිරල් එකක් යවන්න ඕනේ තව version එකක් output වෙන්න කියලා. right? ඒ ගැන ඔයාලට ARL වලට වගේ ආවම අපි කතා කරනවා කොහොමද මේ මොඩල් එක හැන්ඩල් වෙන්නේ කියන එක. මෙතනදී ඔයගලන්ට සරලව මේ මොඩල් දෙක දැනගන්න එක තමයි කරන්න තියෙන්නේ. මෙහෙම මොඩල්ස් තියෙනවා කියන. right? හරි. අපි වෙලාව පහු වෙලා තියෙන නිසා මේ දෙක ගැන ඊළඟ දවසේ ලියා ගමු. right? අවශ්‍ය දේවල් ටික විතරක්. ඉසුක ඒකෙදී එක ටීම් එකක්ද ටීම්ස් කීපයක්ද කියන එක ගැටලුවක් නෑ ඉසුක. මොකද අවශ්‍ය වෙලාවට අපිට ටීම් එකට කෝල් කරන්න පුළුවන්. ඉසුක අහලා තියෙන්නේ අයිටරේටිව් එකේ හදන්නේ එක ටීම් එකක්ද කියලා. ඒකේ එකක් හෝ කීපයක් තිබ්බට ගැටලුවක් නෑ. අපිට අවශ්‍ය වෙලාවට ඒගොල්ලෝ ඉන්වෝල්ව් කරගන්න පුළුවන්. කතා කරලා නැවත අරගන්න පුළුවන්. දැන් වෝටර්ෆෝල් කියලා දාගත්තම එහෙම නැවත කෝල් කිරීමක් නැහැ එතන. ඒක තමයි ඇග්‍රීමන්ට් එක. right? ඔයාගේ වැඩ ඉවර නම් ඉවරයි. ඔයා ඊට පස්සේ එන්නේ නැහැ ඒක රට ගන්න. ඒකට මේන් ප්‍රොජෙක්ට් එක හැන්ඩල් කරන කෙනා ඒක ඉන්වෝල්ව් කරන්නේ නැහැ. software requirement අඳුනගත්තා නම් අඳුනගත්තා එච්චරයි හරි. ඒ ටික අඳුනගත්තා ඕගොල්ලෝ යන්න ඕගොල්ලන්ගෙන් ඊට පස්සේ අපි සර්විස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන තැනට තමයි ඒගොල්ලෝ එන්නේ. හරි? right. හරි. එහෙමනම් අදට අපි මෙතනින් සෙෂන් එක නතර කරමු. ඊළඟ දවසේ මේ දේවල් ටික කතා බහ කරගෙන ලියලා ඉවර කරලා අනිත් පාඩම් පටන් ගන්නවා. මේකේ පොඩ්ඩයි තියෙන්නේ. ඒ ටික ලියලා ඉවර කරා ඊළඟට තියෙන ඉන්ටර්නෙට් and ඊමේල් ඒ පාඩමට හැම ගියා. right? හරි. ගිහලා එන්න එහෙනම් හැමෝම good night. right? පරිස්සමට ඉන්න.